කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? අයිබෝන් සුබ උදෑසනක් පින්වන්ත උදෑසනක් හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද සෙනසුරාදා දවස විවේකයෙන් ඔබ නිවසේම රැඳී සිටින දවසක්. ඒ රැඳී සිටින සෑම මොහොතකම අවදානම කියන කාරණාව වටහාගෙන ඔබ මේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව මුල් වකවානු ඉඳලම මේ දක්වා ලබා දුන්නු ඒ සහයෝගය ඒ විදිහටම ආරක්ෂා කර යුතු කාල සීමාවක් ගත වෙන්නේ. අපි දකිනවා ඡායාරූප හරහා, රූපවාහිනිය හරහා, අන්තර්ජාලය හරහා මේ වෙද්දී කොයිතරම් බැරෑරුම් තත්වයකට ලෝකයේ මුහුණ දෙලා ඉන්නවද කියලා. ඉතින් ඒ බැරෑරුම් තත්වය අපට නුදුරේම පෙනෙන්නට තිබෙන වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතිනවා ශ්‍රී ලංකාව තුලත්. ඉතින් එහෙම වෙන්න එපා කියන කාරණාව අපි හැම වෙලාවම මතක් කරන්නේ. ඒක අපි වචනෙන් කිව්වට එහෙම වෙන්න එපා කියලා. අපි ඒ සඳහා සූදානම් නොවුනොත්, එහෙම නැත්නම් අපි මේ COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනයට සූදානම් නොවුනොත්, ඒ සඳහා අපි අපේ වගකීම යුතුයකම අද ඉටු නොකළහොත් අපිට අපි කලින් මේ වැඩසටහන් තුලම ආරම්භයේදී සාකච්ඡා කළ ඉන්දියාව, ඒ වගේම ඉතාලිය ආදී රටවල ඒ තිබුණු වාතාවරණය අපට දකින්න පුළුවන්කම ලැබෙයි. ඉතින් එය නොලැබේවා කියන ප්‍රාර්ථනාව හදවතේ තබා ගන්නවා වගේ මේ වෙනුවෙන් අපි කටයුතු කරමු. ඉතින් අදත් අපි හැමදාම මේ කාර්යය මතක් කරන්නේ සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ නාලිකාව උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මයේ sannivedanaya කරනවා වගේම නිරන්තරයෙන්ම ජන සරණ ජන සුවය සදන නාලිකාවක් විදිහට එදා කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු ඒ සත්කාර්යය ඉදිරියට කරගෙන යන නාලිකාවක් විදිහට අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ. යම් විදිහකින් මේ රට වසා දැමීමට සිදු වුණොත් අපි දන්නවා මේ රටේ ජීවත් වෙන විවිධ පිරිස් ඉන්නවා. දෛනිකව තමන්ගේ වේල හොයාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම මාසිකව වේතනයක් ලබලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම ගත්තාම දෛනිකව මුදල් උත්පාදනය කරලා ජීවත් වෙන මිනිස්සෙක්ට ඒක ඉතාම අසීරු කාර්යයක් බවට පත් වෙනවා. ඉතින් අපිට ඕන තරම් මේ වගේ පුද්ගලයන් මුණ ගැහිලා තියෙනවා මේ සම්බෝධි විහාරස්ථානයේ පහුගිය කාලය තුල මේ විදිහට රට සංචරණ සීමාවන් පැනවීම හේතු කරගෙන අසරණ වුණු පවුල් වලට අපි සහනයක් වුණා, සරණක් වුණා. අපි හොයාගෙන ගියා ඔවුන්ව. ඉතින් ඔවුන් ඒ මුහුණ පා සිටින දුෂ්කරතාවයන් අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට, ඒ වගේම අපේ කැමරා කණ්ඩායම් වලට අපට නිරන්තරයෙන්ම දකින්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා මේ විද්දේ මේ වගේ වාතාවරණයක් යලිත් නිර්මාණය වුණොත් පවතින තත්ත්වයක් එක්ක ඔවුන් තව තවත් අසරණ වෙනවා. ඒ නිසා අපි ගැන හිතනවා වගේම අනිත් මිනිස්සු ගැනත් හිතලා මේ වෙද්දි කටයුතු කරන්න පුළුවන් නම් රට සංචලන සීමාවලට යලිත් පත් නොවන තත්වයට අපි කටයුතු කරන්න පුළුවන් නම් අපි ඇත්තටම ජයග්‍රහණය කළා වෙනවා මේ කොවිඩ් සතුරා පරාජය කිරීමේ. ඒ නිසායි අපි මේ පිළිබඳව යලිත් නිතරම කතා කරන්නේ අපිට හමුවන සෑම අපට ලැබෙන සෑම මොහොතකදීම. හදයි අදත් අපි එහෙමනම් කතාන්සු ලබතේ ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන ආරම්භ කරන්න ගෞරවයෙන් සුපුරුදු පරිදි මේ ධර්මාසනයේට වැඩම කොට සිටින අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගනිමු. කොළඹ 7 RJC නානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති ලන්ඩන් නුවර ඩෙක්‍රී පාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කොට මේ වෙද්දී ලංකාව පුරා අපේ විසිර පවතින සියලු ශාඛාවන්හි කටයුතු සොයා බලමින් මැනවින් මේ කාර්යය සංවිධානය කරන අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේ මෛතාම් ගෞරවයෙන් নমස්කාර පූර්වකව වැඩසටහනට පිළිගන්ව අවසරයි නායක හාමුදුරනේ. සාදු සාදු සාදු. මාර සංයුක්තය අපි මේ දිනවල මාර සංයුක්තයේ ඒ සාකච්ඡාව ඉදිරියට රැගෙන යන්නේ. ඒ අනුව මාර සංයුක්තයේ මාර වග්ගයේ මාර ධීතු සූත්‍රය අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සංයුක්ත නිකායේ පොත ඔබ ළඟ තියාගෙන ඉන්නවා නම් පිටු අංක 226 ඔබට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් පොත සම්බන්ධ කරගෙන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තණ්හා රති රංගා කියන මේ මාර දූවරු එදා බුදුජානන් වහන්සේ වසඟ කර ගැනීමට දැරූ ප්‍රයත්නය කොයි විදිහටද තථාගතයන් වහන්සේ මැඩ පැවැත්වුවේ ඔවුන්ව පරාජයට පත් කළේ කියන කාරණාව අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විවිධ අවස්ථාවල මාරයා විවිධ වෙස්ගෙන
තථාගතයන් වහන්සේ අපහසුතාවයට පත් කරන්න, පරාජයට පත් කරන්න කටයුතු කරන්නට උත්සාහ කළා. නමුත් ඒ හැම අවස්ථාවක්ම තථාගතයන් වහන්සේ මතක් කර දුන්නා මේ ලෝතර බුදුරජාණන් වහන්සේට කිසිදු අයෙකුට කරදරයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මාරයා පරාජය කර තිබෙන බව. ඉතින් අපි අද සාකච්ඡාව කොහේදීද විහිදයන්නේ කියලා මේ කතාව අපිට ඉදිරිපත් කරමින්ම එහි විස්තරය අප වෙනුවෙන් ගෙනෙන්න පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. අවසරයි නායක හාමුදුරුවනේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි. අද අපි සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ මාර සංයුත්තේ මාර වර්ගයේ මාර දිහිතු සූත්‍ර දේශනාව. මාර දිහිතු සූත්‍ර දේශනාව කියලා කියන්නේ මාර සංයුත්තේ අවසාන සූත්‍ර දේශනාව. ඒත් මෙතනින් එහාට තව සූත්‍ර දේශනා නැහැ අපිට සාකච්ඡා කරන්න මාර සංයුත්තේ. ඉතින් මාර දිහිතු කියලා කියන්නේ මාරයාගේ දුවල තුන්දෙනා කියලා කියන එක. මාරයාගේ දුවල තුන්දෙනා තමයි තණ්හා අරති රඟා කියලා කියන්නේ. තණ්හා රති රඟා කියලා කියනවා. එතකොට පළමුවෙනිම සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. ඉක්බිති තණ්හා අරති රඟාද යන මාර කන්‍යාව පවිටු මරු වෙත එළඹියහ. එළඹ පවිටු මරු හට ගාථායෙන් කියුහ. දැන් මෙතන සඳහන් වෙනවා මාර දිහිතු එහෙම නැත්නම් මේ මාරයාගේ දුවල තුන්දෙනා එතකොට විවාහ වෙලා නැහැ. තාමත් ගෙදර ඉන්න තුන්දෙනෙක්. මාරයා තමයි සොයලා බලන්නේ. එතන මේ තුන්දෙනා දවසක් තාත්තට කියනවා නැත්නම් මාරයාට කියනවා මේ විදිහට. පියාණනි කවරෙහින් නොසතුටු සිත් ඇත්තේද? ඇයි මේ සතුටෙන් නැතුව දැන් දුකෙන් වගේ ඉන්නේ? කිනම් පුරුෂයෝක සිතයි. කවුරු මොන වගේ මේ පිරිමි කෙනෙක් ගැන දැන් මේ කල්පනා කරන්නේ? අපි ඔහු වන ඇතකුමෙන් රාගපාශයෙන් බැඳගෙන එන්නම. එවිට තොපට වසඟවන්නේය. දැන් ওই විදිහට කල්පනා කර කර ඉන්නට එපා. අපිට පුළුවන් මේ ඔබ මේ හිතා ඉන්න පුරුෂයා වනයේට ගිහිල්ලා ඇතෙක් ඒ විදිහට අල්ලගෙන ඉනවා වගේ රාගපාසයෙන් එහෙම නැත්නම් රාගය නැමැති ඒ විදිහට දැලින් රාගය නැමැති මද්ද දාලා අපිට අල්ලගෙන ඉන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා ඔබට ඕන විදිහට මේ පුරුෂයාව මෙල්ල කරගන්න. ඕන විදිහට මෙහෙවන්න පුළුවන් මේ පුරුෂයා කියලා තාත්තට මේ විදිහට මේ දුවල තුන්දෙනා කියනවා චමිල්. දැන් අපි දන්නවා ස්වාමීන් වහන්සේ මේ මාරයා විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පරාජයට පත් කරන්න සූදානම් වුණා. නමුත් ඒ කාර්යය ඊටාම් පහසුනේ නෑ සහ ඒ කාර්යය සිදු කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. දැන් පියාගෙන් මේ මාර දූවරුන් විමසනවා කවුද මේ පුරුෂයා කියලා. කවුරු ගැනද මේ හිතන්නේ කියලා. මාරයා මේ පිළිබඳව බුදුජාන් වහන්සේ පිළිබඳව සඳහන් කළාට පස්සේ මේ කරන්න යන කාර්යයේ තිබෙන අසිරුතාවය පිළිබඳවත් මාරයා දූවරුන් තුන්දෙනාට පවසනවා. ඔව් චාමල් මේ විදිහට තමයි ඊළඟට මේ තාත්තා භාග්‍යතුන් වහන්සේ ගැන කියන්නේ. එහෙමයි. සුගත තෙමේ ලෝකෙහි අරිහත්ය. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ දැන් අරිහත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒතර මම මේ කල්පනා කර ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන. සුගත තථාගතයන් වහන්සේ ගැන තමයි මම මේ කල්පනා කර ඉන්නේ.
රාගයෙන් බැඳ සුවසේ ගෙන ඒම නොහැකේය. රාගයෙන් බැඳගෙන එනවා කියලා කියන එක කරන්න පුළුවන් කමක් නැහැ තථාගතයන් වහන්සේ. මාර විෂය ඉක්ම වූයේය. අපේ විෂය එහෙම නැත්නම් මගෙත් ඔබලාගෙත් විෂය මේ දුවල තුන් දෙනාට කියන්නේ. ඒ විෂය සම්පූර්ණයෙන්ම ඉක්මවපු කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. එහින් මම අතිශයින් සිතවිලි සිතමි. ගොඩාක් මං කල්පනා කරනවා. නොඑක් විදිහට කල්පනා කරනවා. මොන විදිහකටද මම මගේ වසඟයට තථාගතයන් වහන්සේ ගන්නෙ. ගොඩාක් මං ඒකයි මේ කල්පනා කර කර ඉන්නේ කියලා තමයි චමිල් ඒ අසීරුතාවය පිළිබඳව කොහොමවත් කරන්න බැරි වෙයි කියලා වගේ දෙයක් මේ දූවරු තුන් දෙනාට මාර්යා විසින් කියන්නේ. එහෙමයි නායක හඳුනන්නේ. දැන් අපිත් සාමාන්‍ය ජීවිතේ කවුරු හරි දෙයක් කිව්වහම ඔහුට ඒ දේ කරන්න බැරි වුණාම අපි කියනවා ඔයාට බැරි වුණාට මම කරලා පෙන්නන්නම් කියලා. ඒක සාමාන්‍ය සරල අපේ ව්‍යවහාරයේ සමාජයේ තිබෙන කතාවක්. දැන් මේ විදිහට මේ තිබෙන අසිරුතාවය පිළිබඳව මාර්යා මාර දූවරුන් තිදෙනාට පැවසුවත් මාර දූවරුන් තිදෙනා මේ විදිහට තමාගේ පියාගේ කීම අහන්නේ නැතුව තවත් එක් අවස්ථාවක කාර්යයක් සිදු කරන්න සූදානම් වෙනවා. අපි ස්වාමීන් වහන්සේගෙන් ඒ පිළිබඳව විමසා දැනගන්න. ඔව් සාමාන්‍යයෙන් චමිල් මතක් කළා වගේ කවුරු වුණත් ඒ වගේ අභියෝගයක් දුන්නට පස්සේ අභියෝගේ බාර ගන්නවා. පුළුවන් වුණත් බැරි වුණත් බාර ගන්නවා. එතකොට පුළුවන් වුණත් බැරි වුණත් බාරගන්නේ සාමාන්‍යයෙන් බුද්ධිමත් නැති අය. නේද? බුද්ධිමත් අය කරන්නේ මොකද්ද? බැරි දෙයට බෑ කියනවා. නේද? මේ දුවල තුන් දෙනා බෑ කියලා කිව්වේ නෑ. ඒ කියන්නේ ඒ දුවල තුන් දෙනා දුර්වල නිසායි. නේද? දුර්වල නිසා තමයි මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය හරියට දන්නේ නැති නිසා තමයි මේ තුන් දෙනා මේ විදිහට මේ අභියෝගේ බාරගත්තේ. එහෙන් බාරගෙන ඉක්බිති තණ්හා අරති රඟාද යන මාරකන්‍යාවෝ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යතුන් වහන්සේට මේ විදිහට කියනවා. මහණ මුඹ පා හමුයෙහි මෙහෙවර කරන්නේ මෙවයි මෙය කීහ. මම ඔබ ළඟ මෙහෙවර කරන්න. හැමදේම කරලා දෙන්න. නේද? නාවන්න, කවන්න, පොවන්න, නිදි කරවන්න නේද? සියලු කටයුතු කරලා දෙන්නම් කියලා දැන් ඔන්න බාරගත්තා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සෙයින් අනුත්තර නිවනෙහිලා මිදුනෙක් කියන්නේ නිවන්හි ඇලුණු ඵල සමවත් ඇතියෙක් මෙනෙහි නොකරේද එහින් ඒද නොමෙනෙහි කළසේක. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා ඵල සමාපත්තියට සමවදින්න. එතකොට දැන් සාමාන්‍යයෙන් මාර්ගඵල වලටපත් වෙච්ච උතුමන් වහන්සේලා ආර්ය උතුමන් වහන්සේලාට පුළුවන් දැන් සෝවාන් කෙනෙක් නම් හැම වෙලාවෙම සෝවාන් වෙලා ඉන්නේ. ඒ වුණාට ඒ ඵල ඒ සෝවාන් ඵලයට සමාපත්තියක් විදිහට සමවැදිලා ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ Tamanට ඕන වෙලාවක තමන් ලබාගත්ත මේ මාර්ගඵලයට සමවදින්න පුළුවන්. සමවදින්න පුළුවන්. ඒතර අනිත් වෙලාවට කෙලස් තියෙනවා කියලා කියන එක නෙමෙයි කියන්නේ. ඒ සම්පූර්ණ ඒ පියවරෙන් පියවර ඒ සංයෝජන බැඳීම් නැති කරලා තියෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේටත් පුළුවන්කම තියෙනවා ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිසා ඒ අරිහත් ඵලයට එහෙම නැත්නම් සමාපත්තියට සමවදින්න. ඒ ඵල සමාපත්තියට සමවදුනොත් එහෙම
සමාධිලා ඉන්න වෙලාවේ කිසිම කෙනෙකුට මේ විදිහට අභියෝගයක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඵල සමාපත්තියට සම්වදින්නේ නැතිව තමයි මේ වෙලාවේ වැඩ ඉන්නේ. මේ ඵල සමාපත්තියට සම්වැදුන්නේ නැහැ මේ වෙලාවේ. ඉබ්බිති තණ්හා රති රඟා යන මරදූහු එකත් පසෙකට ඉවත්ව පුරුෂයන්ගේ අදහස් විසිතුරිය කියලා කල්පනා කරා. දැන් සාමාන්‍යයෙන් ඒ තරුණ දැන් භාග්‍යතුන් වහන්සේත් මේ වෙලාවේ මේ මොහොත වෙනකොට මේ කාල වෙනකොට බොහොම තරුණයිනේ. තරුණ නිසා කල්පනා කළා මේ අපි දන්නවා පිරිමි ගැන නේද? අපි දන්නවා පිරිමින්ගේ හිත් ගැන. පිරිමි හරි කැමති ලස්සනට නේද? විසුතුරු බවට ලස්සනට පිරිමි කැමතියි. ඒ නිසා කල්පනා කළා අපි 100ක් කොට කුමරි 100ක් මවා ගන්නමෝ නම් යෙහෙකයි මෙසේ සිතුව. කල්පනා කරා කුමාරිකාව වගේ නේද? මේ දුවල් තුන්දෙනා කල්පනා කළා කුමාරිකාව වගේ ඔයා 100ක් විදිහට ඉන්න කියලා. දැන් මේ තණ්හා කියලා කියන දුව හිතනවා. අරති කියලා කියන දුවත් කුමරි වෙස් ගන්නවා 100ක් විදියට. ඒ වගේම රඟා කියලා කියන දුවත් 100ක් විදියට කුමරි වෙස් ගන්නවා. එහෙම කුමරි වෙස් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විදියට ඉන්නවා. දැන් මේ අය උත්සාහ කළේ මේ අය පොරොන්දු උනේ භාගතුන් වහන්සේට සම්පූර්ණයෙන්ම අපි ඔබ වහන්සේ ගැන බලා ගන්නවා. නේද? ඔබ වහන්සේ ගැන බලා ගන්න. ඒ කියන්නේ අපි මෙහෙවර කරනවා ඔබට කියලා පොරොන්දු වුණා. එහෙනම් පොරොන්දු වෙලා ඉක්බිති තණ්හා අරති රඟාද යන මාරකන්‍යාවෝ එක් 100ක් කොට කුමරි වෙස් 100ක් එහෙම නැත්නම් දැන් 300ක් දැන් මේ ඉස්සරහා ඉන්නවා. 300ක් ඉන්නවා. එහෙම මවාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යතුන් වහන්සේට මහාන මුඹ පා හමුයෙහි මෙහෙ කරන්නමෝ වයි මෙසේ කීහ. දැන් මේ විදිහට කුමාරිකාව වගේ ඉඳගෙන අපි මෙහෙවර කරනවා. සාමාන්‍යයෙන් ඒ කුමාරිකාව දැන් ඇත්තටම අදත් ඒ වගේ අය ඉන්නවනේ නේද? අදත් එහෙමයි ඉන්නවා. ඉතින් ඒ විදිහට ඒ පුරුෂයන් කැමති විදිහට තමයි ඒ අයගේ මේ රංගනය දක්වන්නේ. නේද? දැන් මේ අය නටන්න ඕන වෙලාවට නටනවා. ඊළඟට ගී කියන්න ඕන වෙලාවට ගී කියනවා. නේද? අර විදිහට නහවන්න ඕන වෙලාවට කෑම කවන්න ඕන වෙලාවට නේද? ඒ හැම අවස්ථාවකදී මෙහෙවර කරනවා කියලා කියන්නේ ඒකයි. ඒ මෙහෙවර කරන්න තමයි දැන් පොරොන්දු වෙලා දැන් මේ ඉදිරියේ ඉන්නේ. එහෙම ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ යම් සේකින් අනුත්තර නිවෙනෙහිලා මිදුනෙක් එහෙම නැත්නම් නිවනේහි ඇලුණු සම ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්කම තිබුණට භාග්‍යතුන් වහන්සේ මේ ඵල සමාපත්තියට සමවැදුනේ නැහැ. ඉක්බිති තණ්හා අරති රඟාද යන මාරදූහු එකත් පසකට ඉවත්ව පුරුෂයන්ගේ අදහස් විසුතුරිය. දැන් ආයෙ කල්පනා කරනවා පුරුෂයෝ හරිය කැමති විසිතුරු විදිහට. ඒ කියන්නේ වෙනස් විදිහට ඉන්න. නේද? වෙනස් විදිහට අය තමයි පුරුෂයෝ කැමති. ඒ නිසා අපි 100ක් නොවැදු ඉතිරින් වෙස් 100ක් මවා ගන්නමෝ නම් මැනවයි මෙසේ සිතූහ. ඉතිරින් කියලා කියන්නේ ස්ත්‍රීන් කියන එකයි. ඉතිරින් කියලා කියන්නේ. එතකොට එහෙම ස්ත්‍රී වෙස් ගන්නවා මේ අර කුමාරිකාව වගේනේ හිටි නේද? ඊළඟට ගන්නවා මේ විවාහ ජීවිතයටපත් වෙලා නේද? විවාහ වෙලා නමුත් දරුවෙක් හදලා නැහැ.
දරුවෙක් හදලා නැහැ. ආන්නේ ඒ විදිහට ඒ ස්වභාවයෙන් දැන් වෙස් ගන්නවා. දැන් කුමාරිකාව වෙස්ෙන් ඉන්නවා 300ක් විදිහට හිටියා නේද? දැන් ගන්නවා දැන් පොඩ්ඩක් ස්වરૂපය වෙනස් කර ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ හිත වෙනස් වෙයිද කියලා බලන්න නේද? මොකද්ද කරන්නේ? නොයදූ ඒ විදිහට කාන්තාව විදිහට ඉන්නවා. ළමයි බිහි කරලා නැති කාන්තාවන්ගේ වයසෙන් එහෙම නැත්නම් ඒ ස්වරූපයෙන් ඉන්නවා. ඒ විදිහට දැන් ඔන්න මේ තථාගතයන් වහන්සේට සිද්ධ කරන ඒ විදිහට සාමාන්‍යයෙන් පුරුෂයෙකුට කරන්න තියෙන කටයුතු කරනවා කියලා දැන් පොරොන්දු වෙනවා. අපි මෙහෙම කරන්නම් කියලා නේද? පොරොන්දු වෙනවා. ඒ විදිහට තමයි චමිල් දෙවෙනි අවස්ථාවේ හිටියේ. දෙවැනි අවස්ථාවේ දැන් පළවෙනි අවස්ථාවේ බුදුජානන් වහන්සේ අභියසට කුමාරිකාවන් ලෙස ලැබෙනවා මේ මාරදූවරුන් දෙදෙනා. ඉන් පළක් වන්නේ නැහැ. ඉන් අනුතරව යලිත් කල්පනා කරනවා පිරිමි කැමැති විසුතුරු බවට වෙනස් බවට. ඉතින් වෙනස් බව හිතලා ඉන් අනුතරව දැන් දරුවන් නොවැදූ කාන්තාවන් විදිහට යලිත් බුදුජානන් වහන්සේ අභියස පෙනී සිටිනවා. ඉන් අනුතරව තණ්හා අරති රගා යන මේ මාරදූවරුන් බුදුජාන් වහන්සේට කුමක්ද පවසන්නේ සූත්‍රයේ කොයි විදිහටද සඳහන් වෙන්නේ කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගනිමු. චමිල් මෙතන සඳහන් වෙනවා මේ අර විසිතුරු බව කියලා කියන එක වචනය උච්චාවචාකෝ පුරිසානං අදිපාය. මේ සඳහන් වෙන්නේ දැන් එතකොට අර මේ විදිහට වෙනස් කර ගන්නවා. මේ විසුතුරු බවට තමයි එතකොට වෙනස් බවට තමයි පුරුෂයන්ගේ සිත් කැමති කියලා මෙතෙන්දී දේශනා කරන්නේ. ඒ අවස්ථාවේදීත් ඉක්බිති තණ්හා අරති රඟා යන මාරදූහු 100ක් නොයදූ ඉතිරින් වෙස් 100ක් මවාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත ලැබියහ. ඒ අර ආකාරයටම දැන් ඒ දෙවන අවස්ථාවේ දැන් ඔන්න ওই විදිහට කටයුතු කරනවා මේ තුන් දෙනා. ඊළඟට දැන් උත්සාහ කළා මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ හිත පෙරලා ගන්නට. ඒ හිත පෙරලෙන බවක් දැනුනේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ වෙනසක් දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කිසිම වෙනසක් දකින්න ලැබුණේ නැහැ. ඒත් බුදුජාන් වහන්සේ මේ මාර්ග ඵල සමාපත්තියට සම්බන්ධිලත් නැහැ. සම්බන්ධිලා නැහැ. ඵල සමාපatti සම්බන්ධිලා නැහැ. අපි 100ක් දැන් තුන්වෙනි අවස්ථාවේ කල්පනා කරන මේ අය කතා කර ගන්නවා. අපි 100ක් කොට එක්වර වැදු ඉතිරින් වෙස් 100ක් මවා ගන්නමෝ නම් මැනවෙයි සිතුව. දැන් එක දරුවෙක් බිහි කරපු මවකගේ වයස් සීමාව නේද? ඒ වගේ ස්වરૂපය දැන් ඒ පුරුෂයෝ කැමති විදිහ තමයි මේ නේද? කාන්තාවගේ ස්වરૂපයට කැමති ස්වභාවය තමයි මේ දැන් මේ වෙනස් කරගන්න. එහෙම වෙනස් කරගන්න. එතකොට එක දරුවෙක් මේ ලෝකෙදි බිහි කරපු ස්වરૂපයෙන් එහෙම නැත්නම් ස්ත්‍රියක් කාන්තාවක් විදිහට දැන් ඔන්න මවා ගන්නවා. ඒ විදිහට දැන් එක්කෙනෙක් නෙවෙයි තුන් දෙනෙක් නෙවෙයි දැන් මේ තුන් දෙනා 300ක් නේද? දැන් ගත්තොත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් දකින්න තැනකට වඩා එක වගේම ගොඩක් අය ඉන්න තැනකට නේද? ගොඩක් අය ඉන්නව දැක්කම ගොඩක් සතුටු වෙනවනේ. ඒ ආකාරයෙන් තමයි දැන් මේ පෙන්වුවේ. එහෙම පෙන්නලා ඊළඟට තුන්වෙනි වතාවේ හතරවෙනි වතාවේ කල්පනා කරනවා. කල්පනා කරනවා එක්වර වැදු ඉතිරින් වෙස් 100ක් මවාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත එළඹුණා. එහෙම එළඹිලත් භාග්‍යතුන් වහන්සේගේ හිත පෙරලා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? දෙවර වැදු ඉතිරි වෙස් 100ක් මවා ගන්නෙම නම් මැනවි. දැන් හරි ගියේ නෑ නේද? එක දරුවෙක් බිහි කරපු ස්වරූපේ ගත්තට හිත වෙනස් කරන්න බැරි වුණා. දැන් මොකද කරන්නේ?
දරුවෝ දෙන්නෙක් මේ ලෝකයට බිහි කරපු අම්මා කෙනෙක්ගේ වයස. නේද? ස්ත්‍රියගේ කාන්තාවගේ වයසේ විදිහට 300ක් දෙනා දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අර විදිහ රංගනයන් දක්වනවා. රංගනයන් දක්වනවා භාග්‍යතුන් වහන්සේට පොරොන්දුත් වෙනවා අපි මේ දේවල් කරලා දෙනවා කියලා. ඔබ වහන්සේ කැමති මොනවටද ඒ හැම දෙයක්ම අපි කරලා දෙන්නම් කියලා. එහෙම මවා ගත්තට පස්සේ ඒ ස්වરૂපයත් භාග්‍යතුන් වහන්සේ දැකලා හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ කොහොමවත්. ඊළඟට මැදුම් වියෙහි ඉතිරි වෙස් 100ක් මවා ගන්න ඕන නම් මැනවි. මැදි වයසේ. නේද? සාමාන්‍යයෙන් මැදි වයසේ. අවුරුදු සාමාන්‍යයෙන් 30 40 වගේ. නේද? 30 40 වගේ වයස් සීමාවේ කාන්තාවකගේ ස්වරූපයට පෙනුමට දැන් ඔන්න ශරීරය වෙනස් කරගත්තා. එහෙම ශරීරය වෙනස් කරගෙන දැන් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඉස්සරහා ඉන්නේ 300ක් ඉන්නේ. 300ක් ඉන්නේ. මේ තුන් දෙනා තුන් විදිහක් වෙන්න ඇතිනේ. නේද? ස්වරූපයෙන් බැලුවොත් එහෙම. ඒතර ඒ වගේම 100ක් තමයි මේ ඉස්සරහා ඉන්නේ. ඒ හැමෝම ඇවිල්ලා කියනවා මම මෙහෙම කරලා දෙන්නම්. අර කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් නේද? ඊළඟට ඒ නැටුම් ගැයුම් පවා ඉදිරිපත් කරනවා. ඊළඟට දැන් මේ ස්වરૂපයෙන් මැදිවියේ ස්වභාවයේ ස්වરૂපයක් ගත්තත් භාගතුන් වහන්සේ කිසිම වෙනසක් දකින්න දැවුන්නේ නැහැ. සාමාන්‍ය පුරුෂයෝ වගේ නේද? දැන් මෙයාට අත්දැකීම් තියෙනවනේ. මේ දුවලා තුන් දෙනාට අත්දැකීම් තියෙනවනේ. නේද? සමහර පුරුෂයෝ ළඟට ගියාම ඒ අය වෙනස් කරගන්න විදිහ මේ අය දන්නවා. වසන් කරගන්න විදිහ දන්නවා. ඒ වසක කරගන්නේ තමන්ගේ කටයුතු ටික කරගන්න. එහෙම ඒ විතරක් නෙවෙයි වසන් කරගත්තට පස්සේ මේ අයගේ ආහාරයට පවා එය නතු වෙනවා. මේ මොකද මේ අය ජීවත් වෙන්නේ මේ අය යැපෙන්නේ ඒ මනුෂ්‍ය ශරීර එහෙම නැත්නම් ඒ ශරීර අනුභව කරලා මේ විදිහට වෙනස් කර ගන්නවා. ඊළඟට ඒ මධ්‍යම ප්‍රමාණයේ කාන්තාවගේ ස්වරූපය වෙනස් කරගත්තා. එහෙම කරලත් හරි ගියේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? ඉක්බිති තණ්හා රතිරංගා කියලා කියන මේ තුන් දෙනා වයසින් වැඩුණු ඉතිරින් වෙස් 100ක් මවා ගන්නවා. දැන් අර මධ්‍යම ප්‍රමාණය හරියේ නැහැ නේද? දැන් කරන්නේ මොකද්ද? ටිකක් ඊට වඩා තලත් යන වයසේ වගේ නේද? අවුරුදු 50 60 වගේ සාමාන්‍ය ස්වරූපයෙන් කාන්තාවන් වගේ විදිහට ඔන්න ස්වරූපය මවා ගත්තා. ස්වරූපය වෙනස් කරගත්තා. එහෙම වෙනස් කරගෙන දැන් භාගතුන් වහන්සේ හමුවේ අර විදිහටම ප්‍රකාශ කරනවා අපි හැමදේම කරලා දෙන්නම් කියලා. එහෙමත් වෙනස් කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. වයසින් වැඩුණු ඉතිරින් වෙස් 100ක් මවාගෙන භාගතුන් වහන්සේ ඉදිරියේ හිටියත් අර භාගතුන් වහන්සේ සමාපatti එහෙම නැත්නම් ඵල සමාපත්තියට සමවැදලා හිටියේ නැති වුණත් එහෙම වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හිත වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊළඟට ඉක්බිති තණ්හා අරති රඟාද යන මාරදූහෝ එකත් පසකට ඉවත්ව මෙසේ කියුහ. අපගේ පියතෙමේ සැබෑවක්ම කීවේය. ඇත්ත තමයි තාත්තා කියපු කතාව. නේද? තාත්තා කියපු කතාව හරි. අපි මෙච්චර මහන්සි වෙලත් අපි මෙච්චර උපක්‍රම සීලී වෙලත් නේද? වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ හිත. ඒ විදිහට තමයි චමිල් මාර දූවරු තුන් දෙනා පරාජයටපත් උනේ. එහෙමයි. දැන් මාර දූවරු තිදෙනා විවිධ වෙස් ගන්නවා. මුලින් කුමරියක් විදිහට ඉන්න අනතුරුව
දරුවන් නොවැදූ කාන්තාවක් විදියට, එක දරුවෙක් වැදූ කාන්තාවක් විදියට, දරුවන් දෙදෙනෙකු වැදූ කාන්තාවක් විදියට, ටිකක් මැදිවියේ කාන්තාවක් විදියට, ඉන්නලු තවත් මැදිවියේ පසු කළ කාන්තාවක් විදිහට මේ විදිහට 300ක් රූපම වාගෙන බුදුරජාණන් වහන්සේදී පෙනී සිටිනවා. ඒ කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේව නතු කරගන්න මේ මාරදුවරුන්ට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ අනතුරුව කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ තාත්තා කිව්ව දේ ඇත්ත, මාර්යා පැවසූ කාර්යය ඇත්ත, බුදුරජාණන් වහන්සේ කිසි මොහොතක අප සතු කරගන්න, අප නතු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඉන් අනතුරුව මාරදුවරුන් තිදෙනා පරාජයට පත් වුණාද අපේ හාමුදුරනේ? දැන් මේ තුන්දෙනා මේ විදිහට කල්පනා කරනවා ඊළඟට. දැන් මේ තුන්දෙනා කල්පනා කරනවා සුගතතමේ ලෝකයේ අරිහත්ත්වය. දැන් අර තාත්තා කියපු කතාව මේ අය දැන් කියනවා. එහෙම. මේ අය කියනවා. භාග්‍යතුන් වහන්සේ ලෝකේ අරිහත්ත්වයටපත් වෙලා. රාගයෙන් බැඳ නොගෙනිය හැකිය. ආය රාගයෙන් බැඳගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. වසන් කරගන්න බෑ. මාර විශේෂ ඉක්මවලා තියෙන කෙනෙක්. අපේ විශේෂ ඉක්මවලා තියෙන කෙනෙක්. නේද කියලා කල්පනා කරනවා. එහෙම. අපි මොන උපක්‍රම කළත් භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ හිත වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එයින් මම අතිශයින් සිතවිලි සිතමි. දැන් මේ තාත්තත් අර විදිහට කල්පනා කළා, දූරුත් කල්පනා කරනවා කොහොමද මේ නැවත මේ භාග්‍යතුන් වහන්සේගේ හිත, තථාගතයන් වහන්සේගේ හිත වෙනස් කරන්න කියලා. එහෙම කල්පනා කළා මේ අය කියනවා අපි පහන වූ රාග ඇතියේ යම් මහනකු හෝ බමුණකු හෝ වෙත මේ උපක්‍රමයෙන් එළඹෙන්නමෝ නම් අපි ගියානම් මහාන බමුණෙක් ළඟට නේද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හරි එහෙම නැත්නම් වෙනත් ශ්‍රාවකයෙක් ළඟට. කියනයි වෙනත් ශ්‍රාවකයෙක් ළඟට. ශ්‍රාවකයෙක්ගේ ඒ විදිහට ඒ අනුගාමිකයන් ළඟට ගියොත් එහෙම. අනුගාමිකයන් ළඟට ගිහිල්ලා ඒ විදිහට තණ්හාව නැති කරපු නැති කෙනෙක් ළඟට ගියොත් නේද? එහෙම ගියොත් ගිහිල්ලා මේ උපක්‍රම ටික කළා නම් එහෙම අපි දක්වපු රංගනයන් ටික දැක්වුවා නම් එහෙම මොකද වෙන්නේ කියලා කියනවා. එහෙම කළා නම් එහෙම ඔහුගේ ලය හෝ පැලෙන්නේ. හදවත පැලෙනවා. එහෙම නේද? එතකොට එහෙම කෙනෙක් ළඟට ගිහිල්ලා මේ විදිහට පෙන්වුවා නම් එහෙම ඒ අයගේ හදවත පැල්ල යනවා. ඒ තරම් රංගනයක් තමයි අපි දැක්කුවේ. නේද? එහෙම කියලා. එහෙම නැත්තම් ලය පැලිලා මැරුන් නැත්තම් මුවෙන් උනුලේ හෝ නැගින්නේය. කටින් මේ උනුලේ වගුරවනවා. මේ අපි දක්වපු රංගනයන් දැක්කනම් එහෙම සාමාන්‍ය කෙනෙක් නේද? කටින් උනුලේ යනවා. ඒ වගේම උමතුවට හෝ සිත් පෙරලීමට හෝ පැමිණෙන්නේ. සිත් පෙරලෙනවා. උමතු බවට පත් වෙනවා. පිස්සම් බවට පත් වෙනවා. නේද? එහෙම වෙනවනේ අදටත් නේද? සාමාන්‍යයෙන් කාන්තාව දැකලා කාන්තාව කෙරෙහි ඇලීමක් ඇති කරගෙන එහෙම පිස්සෝ වෙනවනම් නේද? මාරදුවරුත් දැකලා කොහොම වෙයිද? ඒකයි මේ කියන්නේ. සිඳින ලද නිල්වන් බටගසෙක් යම්සේ වියලේද වෙසෙසින් වියලේද මැලවේද එසෙයින්ම වියලෙන්නේය වෙසෙසින් වියලෙන්නේය මැලවෙන්නේය. එතකොට නිල්වන් බට දණ්ඩක්, ඒ කියන්නේ බටගස් තියෙනවනේ. එහෙමයි. ඒ වගේ මේ ලපටි බටගස් තියෙනවා. ඒ ලපටි බටගස් කපලා දැම්මට පස්සේ ඇකිලිලා යනවා. ඇකිලිලා යනවා. දැන් ඔය අපි කතා වුණා තමයි මේ දවස්වල කහ ගණන්නේ. එහෙමයි. නේද? සාමාන්‍යයෙන් කහ කිලෝ එකක් ගත්තොත් 7000කට එහා. එහෙමයි. ඉතින් ඔය හරියට කහ
කහ ටික කහ පිටි බවට පත් කරගන්න ඒ ක්‍රමයේ දන්නේ නැත්නම් කහ කැල්ලත් අර විදිහට ඇකිලිලා යනවා. කහ ඇකිලිච්ච කහ දැකලා ඇතිනේ. නේද? අන්න ඒ වගේ. එතකොට බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ දක්ෂා ඒ විදිහට ගන්නවා. දැන් සාමාන්‍යයෙන් තවත් රටවල් වලින් එන කහ වර්ග තියෙනවනේ. ඒ කහ තමයි මේ වියලි කහ ඒ විදිහටම තියෙනවා. කහ වල තියෙන ප්‍රමාණයටම තියෙනවා. නේද? කහ ආලවල තියෙන ප්‍රමාණයටම තියෙනවා. ආන්න ඒ වගේ දැන් මේ ලපටි දඬු වල ස්වභාවය මොකද්ද? නිල්වන් ලපටි දඬු ඇකිලිලා ගියාම බොහෝ ඒ ඇතුලේ තියෙන මැදි සිදුරක් තියෙනවනේ. ඒ සිදුර පේන්නේ නැහැ. ඒ සිදුර පේන්නේ ඒ තරමටම ඇකිලිලා. ආන්න ඒ වගේ වියලෙන සුළු ස්වභාවයටපත් වෙනවා. එහෙම නැත්නම් වෙසසින් වියලී කියලා කියන්නේ ගොඩාක් වියලෙනවා. ඊළඟට මැලවෙන ස්වභාවයට පත් වෙනවා. මේ අයගේ ජීවිත ගැන තමයි මේ කතා කරන්නේ. එහෙමනේ. දැන් එහෙම කාන්තාව ගැන කල්පනා කර ඉන්න අය නේද? අර කර හිටපු වැඩ ඔක්කොම අත්හරිනවා. මේ කර හිටපු වැඩ ඔක්කොම අත්හැරලා කල්පනා කර ඉන්නවනේ. නේ? කල්පනා කර ඉන්නවා විතරක් නෙවෙයි වැඩත් ඔක්කොම ඇකිලිලා නේද? ඒ විදිහට ජීවිතය සම්පූර්ණයෙන්ම හැකිලිලා මැලවිලා යනවා කියලා කියන එක මේ කියන්නේ. අන්න ඒක. ඒකට සාමාන්‍යයෙන් කාන්තාව එහෙමනම් මාරදූවරු ගැන කවර කතාවද? ඉක්බිති තණ්හා ආරති රඟාද යන මාරදූ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත් පසක සිටියහ. එකත් පසක සිටි තණ්හා මරදූ භාග්‍යතුන් වහන්සේට ගාථාවෙන් මේ විදිහට කියනවා. දැන් ඉස්සෙල්ලම ගියේ තාත්තට කියන්නනේ. නේද? තාත්තට ගිහිල්ලා කිව්වා තාත්තා ඇත්ත නේද? ඔබ කියපු දේ ඇත්ත අපිට මෙහෙම කරන්න බැරි වුණා. දැන් ආපහු එනවා භාග්‍යතුන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ විදිහට කියනවා. ආය උත්සාහය අත්හැරලා නැහැ චමිල් තාම. උත්සාහය අත්හැරලා නැහැ. දැන් මේම සාමාන්‍ය ජීවිතෙත් තියෙනවා අපි පිරිමි පාර්ශවයේ කාන්තාවන් සහ කාන්තා පාර්ශවයේ පිරිමින්ට උත්සාහ කරනවා. පළවෙනි අවස්ථාව බැරිනවා තව පාරක් උත්සාහ කරනවා. එහෙම උත්සාහ කළා කොහොම හරි ඒ වසංගයට පත් කරගන්න උත්සාහ කරනවා. ඒ වසංගයට පත් වෙන කෙනත් ඉන්නතුරුව කාලයක් ගියාම කියනවා මේ වසංගයට මම පත් නොවුනා නම් හොඳයි කියන අවස්ථාවත් අපි ජීවිතේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ විදිහට ගත්තාම ඔබ වහන්සේ මතක් කරපු විදිහට මාර දුවරු දෙදෙනා මේ සාමාන්‍ය පුද්ගලයෙක් මේ මාර දුවරුන් තිදෙනාගේ වසඟයට පත් වුනහම කොයි විදිහටද හැසිරෙන්න කියන කාරණාව පැහැදිලි කර දුන්නා. එයත් මේ මොහොතේදී සිතලා ඉන්න අනුතුරුව කොහොම හෝ යලිත් වතාවක් මේ තවමත් Tamanගේ උපක්‍රම භාවිත කරලා මේ පරාජය පිළි නොගෙන බුදුජාන් වහන්සේ පරාජයට පත් කරන්න වසඟ කරගන්න දරන ප්‍රයත්නය තාමත් නතර කරලා නැහැ. අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මේ මාර දුවරුන් තිදෙනාගේ මේ මාර දියණිය මොන වගේ ගාථාවක්ද බුදුජාන් වහන්සේ දේශනා කළේ කියලා පහදා දෙන්න. ඔව් මාර දුවරු තුන්දෙනා කියනවා මේ විදිහට නැවත ඇවිල්ලා. භාග්‍යතුන් වහන්සේට කියනවා ශෝකයට බටු යෙහිද. දැන් ආයෙත් කල්පනා කරනවා දැන් මාර දුවරු සාමාන්‍යයෙන් මේ භාග්‍යතුන් වහන්සේගේ හිත ගැන හරියටම දන්නේ නැහනේ. හරියටම දන්නේ නැහැ. හරියටම දන්නවනම් මේ විදිහට කරන්නේ නැහැ. නේද? දැන් මේ විදිහට මේ එකලා වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ බොහොම විවේකයෙන් එකලා වැඩ ඉන්නකොට ළඟට ගිහිල්ලා කියනවා මොකද ශෝකයටපත් වෙලා වගේ ඉන්නේ නේද? මොකටද ශෝක වෙලා වගේ ඉන්නේ? කනගාටු වෙලා වගේ ඉන්නේ? පසුතැවෙනවද? වෙනෙහි සිටිවිලි සිතහිද? එතකොට මේ වනාන්තරයේ ඉඳගෙන මේ කැලේ ඉඳගෙන මොනවද කල්පනා කරන්නේ? වස්තුවක් පෙරදුනේහිද? මොනවා හරි පෙරදිලාද මේ ඉන්නේ? නේද? මොනවා හරි පෙරදිලාද වැරදිලාද නේද? මේ විදිහට හිත හිතා ඉන්නේ. වැලි පතමින් හිඳයිද? ඒතකොට ආයෙත් කල්පනා කරොත් එහෙම
මොනවා හරි ප්‍රාර්ථනා කර කරද මේ ඉන්නේ. මොනවා හරි ලබා ගන්න විදිය ගැන කල්පනා කර කරද මේ ඉන්නේ. නේද? ඒ විදිහට මොකක් හරි සැලසුම් කර කරද මේ ඉන්නේ. ගම්හි කිසියම් අපරාධයක් කළෙහිද? එහෙම නැත්නම් ගමේ ඉඳලා මොන හරි අපරාධයක් කරලා මේ හැංගිලා ඉන්නවද? නේද? වැරද්දක් කරලා ඇවිල්ලා මේ හැංගිලා ඉන්නවද කියලා දැන් මේ කියනවා. කුමක් හේයින් මහජනයා සමග මිත්‍ර භාවය නොකරේද? ඇයි මිනිස්සුත් එක්ක ගිහිල්ලා ඉන්න බැරිද? නේද? දැන් ඔබේ වයසේම ඉන්නවා මේ තරුණයෝ ඉන්නවා ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා කටයුතු කරන්න බැරිද? එහෙම කටයුතු කරන්න බැරිද? මිත්‍ර භාවයෙන් ඉන්න පුළුවන් කමක් නැද්ද? තරහ වෙලාද කියලා අහනවා. නේද? කිසිවෙකු හා මොබගේ මිත්‍ර භාවයේ නොසැපයේද? ඒ කියන්නේ එකතු වෙලා කරන්න ඕන වැඩ තියෙනවනේ. ඒවට මේ එකතු කරගන්නේ නැද්ද? ඔබ ඒවට එකතුවේ ඔබ එකතු වෙන්නේ නැද්ද? ඔබට එකතු වෙන්නේ නැද්ද? නේද? ඒ විදිහට මේ අර බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ආකාරයේ ස්වરૂපයේ දැකලා තමයි මේ විදිහට කියන්නේ. එතකොට කල්පනා කරන්නට ඕනේ අපි සාමාන්‍යයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් නේද? 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් සෝභමාන විච්ච මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය මාරදූවරුන්ට පේන්නේ කොහොමද? නේද? මාරදූවරුන්ට කොහොමද පේන්නේ කියන එක තමයි දැන් මෙතන ප්‍රශ්නයක් පැන නගින්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඕනම කෙනෙක් දැක්කොත් ඕනම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දැක්කොත් ශ්‍රද්ධාව උපදිනවා නේද? ශ්‍රද්ධාව උපදිනවා. අනේ මේ භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ භාග්‍යතුන් වහන්සේ කියලා එතකොට හිත වෙනස් කර ගන්නවා. එතකොට පවිතු හිතකින් එහෙම නැත්නම් වැරදි හිතකින් භාග්‍යතුන් වහන්සේ දකින්න කෙනෙකුට ඒ දෙතිස් මහා පුරුෂයන් තමයි මේ දකින්නේ කියලා එහෙම කල්පනා වෙන්නේ නැහැ. එතකොට දකින්නේ මේ මාරදූවරුන්ට පේනවා වගේ. නේද? භාග්‍යතුන් වහන්සේ වුණත් පේන්නේ මේ මාරදූවරුන්ට පේනවා වගේ චමෙල්. ඉතින් ඇත්තටම අපේ කාල වේලාව අදට ඉක්මලා යනවා. තව සූත්‍ර දේශනාවේ සාකච්ඡා කිරීමට යම් ධර්මකාරණා තිබෙනවා. අපි ඊළඟ දවසේ මේ කාරණා ටික අපි කතා කරමු. ඉදිරියට මේ කොහොමද මේ සංවාදයන් භාග්‍යතුන් වහන්සේත් සමග සිද්ධ වුණේ කියලා. ඉතින් අපි දැන් මෙතෙක් දුරට කතා කළේ භාග්‍යතුන් වහන්සේගේ හිත පෙරලන්නට මාර දූවරු 3 දෙනා මොකද කළේ කියලා. ඉතින් අටුවාවේ තවත් විදිහට සඳහන් වෙනවා තවත් විස්තර චමෙල්. ඒ විස්තරත් එක්ක ගත්තොත් එහෙම ඒ විස්තරත් එක්ක සාකච්ඡා කිරීමට අපි ඊළඟ දවසේ බලාපොරොත්තු වෙනවා. දැන් බුදුජාන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ විදිහට ඊටාම සංසුන් ඉඳුරන් නැතුව වැඩ සිටින මොහොතක භාග්‍යවතුන් වහන්සේ අභියසට එළඹුණු මේ මාරදූවරුන් තිදෙනා විවිධ අයුරින් තථාගතයන් වහන්සේ වසඟ කර ගැනීමට දරූ ප්‍රයත්නය විවිධ අවස්ථාවල මගහැරී ගියා. ඒ කිසි අවස්ථාවක බුදුජාන් වහන්සේ වචනෙන් ඒ පිළිබඳව සිහිපත් කිරීමක් සිදු කළේ නැහැ. නමුත් ඉන් අනතුරුව දැන් මාරදූවරුන් තිදෙනා මේ විදිහට බුදුජාන් වහන්සේගේ පැනයන් කිහිපයක් විමසනවා. ස්වාමීන් වහන්සේ පිළිබඳව මතක් කළා. ශෝකයෙන් ඉන්නවද? එහෙම නැත්නම් මොකක් ගැන හිතමින් සිටනවද? නැත්නම් වස්තුවකින් පෙරදිලා දින්නේ? එහෙම නැත්නම් මේ වනාන්තරේ මොකක් ගැනද ප්‍රාර්ථනා කරන්නේ? නැත්නම් කුමක් හෝ හොරකමක් අපරාධයක් කරලාද මේ ඇවිල්ලා ඉන්නේ කියලා විවිධ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ වචනෙන් පිළිතුරු දෙන්නට ආරම්භ කරනවා. මේ මාරදූවරුන් තිදෙනාට අපි ලබන සතියේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි මේ විදිහට ඔබ වෙනුවෙන් සාකච්ඡාව ආරම්භ කළේ මාර සංයුත්තේ මාර වග්ගයේ මාරධීතු සූත්‍රය තණ්හා අරති රගා යන මාරදූවරුන් තිදෙනා
මේ තථාගතයන් වහන්සේ වසක කර ගැනීමට දරූ ප්‍රයත්නය කොයි විදිහටද ඒ සඳහා තථාගතයන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියන කාරණාව අපි පැහැදිලි කරමින් සිටින්නේ. එහෙමනම් අපි ලබන සතියට මේ සාකච්ඡාව රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි ගෞරවයෙන් නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු සාකච්ඡාව නිමාවට පත් කරන්නට පෙර ආතුව අපේ ස්වාමීන් වහන්සේට මේ පවතින කොරෝනා වෛරස් තත්ත්වයක් එක්ක මේ විදිහට අපි දැන් වර්තමානයේ වෙද්දී ඊටාම සුරක්ෂිතව අපේ පටිගත කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවුරුද්දක් පහ වුණා. දැන් මේ අවුරුද්දෙත් මාස කිහිපයක් ගත වෙලා තිබෙනවා. තාමත් පාසල් නිසි ආකාරයෙන් ආරම්භ කරන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ හැම තැනකම මේ විදිහට තාම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන නිසා සම්බුද්ධි වෙහෙරෙත් ඒ විදිහටම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න අපිට නිරන්තරයෙන්ම සිදු වෙනවා. ඉතින් මේ කියන වාතාවරණය පැහැදිලි කර දෙමින් අපේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණාවත් පැහැදිලි කරලා දීලා අපි වැඩසටහන නිමාවටපත් කරන්න ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. මාර දූවරු තුන්දෙනා යම් කිසි ගත්තනේ වේශයන් ගත්තනේ එක වේශයන් ගත්තනේ ඒ වේශයන් ගන්නෝ වගේ දැන් මේ තුන්දෙනා මේ විදිහට ලාබාල වයසේ ඉඳලා මෙදිවියත් ඉක්මවා ගිය වයස් සීමාව දක්වා හිත පෙරලන්නට උත්සාහ කළේ යම් කිසි කාරණාවක් නිසා. ඒ තමයි දැන් ඇත්තට මේ ඉදිරියේ අපිත් අපේ ජීවිතයේ ඉදිරියට අපි විඳින අත්දැකීම් පිළිබඳව තමයි භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට කියලා දෙන්නේ නේද? ඉතින් ඒ වගේ මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අර පෙර කරපු පෙර පුරුෂයන් වෙනුවෙන් හරි කාන්තාවන් වෙනුවෙන් හරි දරුවන් වෙනුවෙන් හරි කරපු යම් කිසි කටයුතු ටිකක් තිබුණානේ නේද? දැන් ඇත්තටම දැන් අර සාමාන්‍යයෙන් ගත්තොත් විවාහ මංගල්‍ය උත්සව දැන් ගන්න බෑ නේද? දැන් මාර වේශයෙන් කොයි විදියට මේකප් එක දාගෙන ආවට නේද? දැන් ඒවට හසු වෙන්න බෑ. ඒවට හසු වෙන්න බෑ. එහෙම වුණාට දැන් මට මතකයි එක දුස්සර මහත්තයෙක් යම් කිසි විදියකින් වීඩියෝ පටයක් නිකුත් කරලා තිබුණා. ඔබට අවසානයේදී දකින්න ලැබෙන ස්වරූපයෙන් මෙන්න මේ විදිහයි නේද? ඇස් දෙක වහලා ඊළඟට අර සම්පූර්ණ මුවත් ආවරණය වෙන විදිහට හිසත් පේන්නේ නැති වෙන විදිහට සම්පූර්ණ ඇඟත් පේන්නේ නැති වෙන විදිහට නේද? දැන් අර ආරක්ෂා වීම සඳහා ඇඳුම් වාහවිදා කරන්නේ. ආන්න එහෙම කෙනෙක් තමයි දැන් කතා කරන්නේත් නැහැ නේද? කතා කරන්නේත් නැහැ. ඊළඟට අංග චලනයන්ගෙන් තමයි මොනවද ඕනේ කියලා අහන්නේ නේද? මොනවද උනේ කියලා අහන්නේ. දැන් කොහොමද කියලා අහන්නේ. ඒ හැම දෙයකින්ම හරියට තේරෙන්නේත් නැහැ නේ? ඔන්න ඔය වගේ කෙනෙක් තමයි අන්තිමට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය ඒ රෝගයටපත් වුණාට පස්සේ කියනවනේ සුවඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ කියලා. එහෙමත් වෙනවනේ. නේ? ඒ හැම බලාපොරොත්තුවක්ම ඒකට ඇහෙන්නෙත් නැහැ. අපි කැමති විදිහට පේන්නෙත් නැහැ. ගඳ සුවඳත් නැහැ. රසත් නැහැ. ඊළඟට බලාපොරොත්තු වුණු ස්පර්ශත් නැහැ. පහස ඒ මොකුත්ම නැහැ. නේද? ඉතින් අර වෙනදා මේ අසනීප වෙලා ස්පිරිතාලයකට ගියාම තියෙන පහසුකම් ටික තියෙනවනේ. ඒ පහසුකම් මොකක්වත් නැහැ. ඇඳ යට ඉන්න වෙයි, කොරිඩෝවේ ඉන්න වෙයි නේද? පුටුවක ඉන්න වෙයි, එලිමහනේ ඉන්නට වෙයි නේද? සමහර ට්‍රොලියක් වගේ එකක් උඩ ඉන්නට වෙයි, රෝද පුටුවක ඉන්න වෙයි. මේ විදිහට නොඑක් විදිහේ පීඩාවන් වලටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේ ස්වභාවය තමයි මායාගේ වසඟයටපත් වෙනවායි කියලා කියන්නේ. ඉතින් මේ தත්ත්වයටපත් උනේ ඇයි? අනවශ්‍ය ගමන් බිමන් නේද? උමනාවක් නැති ගමන් බිමන්. අනවශ්‍ය සහසම්බන්ධතාවයක් නේ? ඒ විදිහට මේ අපරික්ෂාකාරී ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඒ හරියට වෛද්‍ය උපදෙස් ඒ විදිහට පිළිපදින්නේ නැතුව කටයුතු කරපු නිසා. ඉතින් ඒ නිසා මේ චමිල් මතක් කළා වගේ පෙර අත්දැකීම් අනුව ඉතාලිය, ඇමරිකාව, බ්‍රසීලය, එංගලන්තය වගේ ඒ වගේ රටවල් වල පැවති තත්ත්වයට
පත් නොවි අපි ආරක්ෂා වීමට නම් මේ தত্ত্বය මෙතනින් අපි නතර කර ගන්නට නම් බොහොම කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිවසේ ඉඳගෙන අපි අනුගමනය කළ යුතුයි. මොන විදි ගොඩාක් අඩුපාඩු තියෙනවා. අපිට ගොඩාක් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් ගොඩාක් සීමා කරගෙන ඒ වගේම තියෙන මුදල් ටික හරියේ තියෙන භාණ්ඩ ටික හරියේ ද්‍රව්‍ය ටික හරියේ අර පිළිපැස්සෙන් පරිහරණය කරලා නේද? පරිහරණය කරලා දැන් වෙනදා දරුවෝ ඉල්ලන දේවල් අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. අන්නේ විදිහට ඒ අයටත් මේ අත්දැකීම් ලබා දෙමින් ඒ අයටත් මේ දුක මෙන්න මේ විදිහයි මේ විදිහටපත් වුණොත් මෙන්න මේ විදිහයි වෙන්නේ කියලා ඒ විදිහට යම් කිසි විදිහකින් ඒ අයට කියලා දීලා දැනුවත් කරලා අවබෝධය තුලින් තමයි ඉදිරියේදී මේ දේට අපි මුහුණ දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා බෞද්ධ නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම මේ විදිහේ වැඩසටහන් වලට සමන් දීලා ධර්මාඥානය දිනු කරගන්න මහන්සි ගන්නට ඕනේ. ඒ වගේම තමයි උදෑසනවදි වෙලා ඊළාට සන්ධ්‍යා භාගය දක්වාම බුද්ධ උපස්ථාන සිද්ධ කරන්න පුළුවන් නේද? එතකොට තවත් විදිහකින් නැති බැරි අයට යම් කිසි විදිහකින් යම් කාර්යයක් කරන්න පුළුවන්. මේ ගොඩාක් පින්කම් කරගන්න පුළුවන්. පින් සිතිවිලි වලින්ම කුසල් සිතිවිලින්ම ජීවිතේ මේ මොහොතේ සරු කරගන්නට තමයි හැමදිනම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. අපි රැස් කරගන්න සීල පින් කුසල් මේ ජීවිතේම මේ අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නැතුව ජරා මරණ ආදී ව්‍යාධි ආදී මේ අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නැතුව හැමදිනාටම අජරාමර වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කර ගන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරගනිමු. සාදු 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 සාදු. අපේ හැමදෙරණි අපි දකින්න අපේ සුවවිරුවන් රණවිරුවන් දිවාරය නොබලමින් මේ එන්නත් කරන කටයුතු සිදු කරන ආකාරය දිවයින පුරාම මේ වෙද්දී ඒ සඳහා දැඩි මහන්සියක් කැපකිරීමක් දරනවා. රාත්‍රී එළි වෙනතුරු පැය 24ම එන්නත් කරන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරමින් මේ ඔබේ ජීවිතය සුරක්ෂිත කරන්න තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඉතින් ඒ එන්නත් කරණයෙන් පස්සේ ඔබ ආරක්ෂාකාරී කියලා හිතුවොත් ඔබ වැරදි. අපි හැම වෙලෙම අපි මුලින් කරගෙන ආපු ඒ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, මුවාවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවයන් තබා ගැනීම, ඒ නිසි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම වැදගත්. අපි එන්නත් කරණය කළා කියලා හිතවනාට වඩා. ඉතින් මොකද එන්නත් කරණය කරාට පස්සේ ඔබේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකළොත් ඔබට මේ රෝගය වැළඳෙනවා වගේම යම් විදිහකින් එය පීඩාකාරී වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මේ කියන කාරණාවේදී ඔබ සහ මේ කරපු කාර්යයේ වැදගත්කමක් ඇතිවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පසුගිය දිනවල දැක්ක අපේ සහෝදර මාධ්‍යවේදිනියක් සිය අත්දැකීම රෝහලේ තමන්ගේ ආදරණීය මව්පියන් මේ විදිහට ඒ වසංගතයට ගොදුරු වෙලා අඩියක් තබන්නට තරම්වත් ඉඩ නැතුව මේ ස්පිරිතාලවල රෝගීන් ප්‍රතිකාර ලබනවා කියන කාරණාව ඇගේ මුහුණු පොතේ සටහන් කරලා තිබුණා. ඒ පිළිබඳව මාධ්‍ය බොහෝ විට කතා බහ කළා. මේ කතාවකට සීමාවක් නොවි ඒ අත්දැකීම අපට නොලැබෙන අත්දැකීමක් ඔබට පත් කරගන්න අපි කටයුතු කරමු කියන මතක් කිරීමත් එක්ක අපි හැමනම් අද වැඩසටහනින් සමුගන්නවා. අදත් මේ ධර්ම කාරණාවන් වගේම සමාජ කාරණාවන් ඔබ අපට කියා දෙන්න, ආශිර්වාද කරන්න, සමාජය වෙනුවෙන් නිතර පින්කම් සිදු කරන්න අප පෙළගස්වන අපට කියා දෙන කොළඹ හතාරජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ අමාත්‍ය ජාලයේ ගරු සභාපති ලන්ඩන් නුවර ඩෙක්‍රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව අපේ සියලු ශාඛාවන්හි කටයුතු ක්‍රියාකාරීව මෙහෙවන පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැමදෙනාම සාදුනාද පවතුමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මාර සංයුත්තේහි මාර වග්ගයේ මාර දීතු සූත්‍රයේ ඉතිරි කොටස අපි ලබන සතියේ කතා කරනවා. ඒ බලාපොරොත්තු ඇතිව අපි අද වැඩසටහනින් සමුගන්නවා. පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද